12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. විධායකයේ සහ රාජ්‍ය සේවයේ ශක්තිමත් කර වැඩ කරන රටක් නිර්මාණය කිරීම 20 වෙනි සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ බව අධිකරණ ඇමතිවරයා පවසයි. කොවිඩ් ආසාදිත 15 වෙනි මරණය මෙරටින් අද වාර්තා විය. දෙවෙනින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7153 දක්වා ඉහළට. අපොස උසස් පෙළ විභාගය මේ දිනවල සාර්ථකව පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට. ජාතික ගුවන් විදුලියේ මූලිකත්වයෙන් දිවයිනේ විහාරස්ථාන 10ක පුරා සතියක් රත්න සූත්‍රය සජ්ජායනා කෙරේ. අද පසුරුවේ පිරිද්දේශනය කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. සුඩානය සහ ඊශ්‍රායලය අතර සබඳතා යථා තත්වයට. 20 වෙනි සංශෝධනයෙන් සිදු වූයේ අලුත් කිසිවක් නොව 19 වෙනි සංශෝධනයේ ගෙනීමට පෙර මෙරට තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි ගෙනීම බව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වෙල්ලවත්ත මහතා පවසයි. රටක පැවතිය හැක්කේ එක් ආණ්ඩුක්‍රමයකි. එනම් විධායක බලය සහිත ජනාධිපති ක්‍රමය හෝ පාර්ලිමේන්තුවට පූර්ණ බලය ඇති ක්‍රමවේදයයි. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටකට පූර්ණ බලය සහිත ජනාධිපතිවරයෙකු අවශ්‍ය වෙයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ජගත් වෙල්ලවත්ත මහතා මෙම අදහස් පළ කළේය. විවෘත ආර්ථිකයක් ඇති කරනවා කියන ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ සංකල්පයත් එක්කම රටක් සංවර්ධනය කරන්නට නම් විධායක ජනාධිපති ක්‍රමයක් ඕනේ කියන සංකල්පය ආවේ. ඒතකොට දැන් 20 වෙනි සංශෝධනයෙන් වෙන්නේ අතරම ඒ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබිච්ච විධායක ජනාධිපති ක්‍රමය එසේම බල සම්පන්න කරන එක. ඒක අවුලක් බවට ඇති කළේ ඒ අවුල අපි දේශපාලනිකවත් දැක්කා, ප්‍රායෝගිකවත් දැක්කා. අදත් පාස්කු කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අනිකුත් නිලධාරීන් දෙන ප්‍රකාශන බැලුවාම මේ අවුල ඊටාම පැහැදිලි වෙනවා. එතකොට 20න් වෙන්නේ මේක නැවත රිවර්ස් ගියර් එකට ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපනය කරන කෙනෙක්. විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන රටක විධායක ජනාධිපතිවරයාට අවශ්‍ය බලතල නැත්තම් ඒකේ අවුලක් ඇති වෙනවා. කියන්නේ නැවත විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීම අවශ්‍යයි කියන එක තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනමතයෙන් ප්‍රකාශ වුණේ. විධායකයේ සහ රාජ්‍ය සේවයේ ශක්තිමත් කර වැඩ කරන රටක් නිර්මාණය කිරීම 20 වෙනි සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා සංවාද මණ්ඩපයට එක්වෙමින් සඳහන් කළේය. මේ රට වැඩ කරන්නට ඕන නම් අපේ රාජ්‍ය සේවය බයක් සැකක් නැතුව තීන්දුව తీරන ගන්න පුළුවන් විදිහට ඔවුන්ගේ කොන්ද කෙලින් කරන්නට ඕන. දැන් අපිට නියෝග දෙන්න පුළුවන්, අපිට දර්ශනයක් ඇති කරන්න පුළුවන්, අපිට ගිහිල්ලා පහදලියෙන් බහැලා තනියෙන් වැඩ කරන්න බෑනේ. ඒ වැඩ කරන්න මිලියන 1.5ක් වන මේ රටේ පබ්ලික් සර්විස් එකට මේක ගැටෙන්නට ඕනේ. එකතු වෙන්නට ඕනේ. වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔවුන් මේ නියෝග පිළිගන්න පුළුවන් තත්වයකට ඉන්නට ඕන. ඔවුන් තුළ ශක්තිය තියෙන්නට ඕන. රජයෙන් මේ දෙන නියෝග ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒක විවිධ ස්තරවලදී එක විදියට චෙක් ඇන්ඩ් බැලන්ස් විතරක් කරන්න ගියොත් එහෙම මිනිස්සු වැඩ කරන්නේ නැහැ. කතා කර ඉන්න පුළුවන්. මේක රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා සහ රාජ්‍ය සේවය විධායකයා දෙන තීන්දුව తీරනත් එක්ක ගැටලා වැඩ කරන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා තමයි මේකින් වැදගත්ම දේ. සංවාදයට එක්ව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්තිද සිල්වා මහත්මිය පැවසුවේ කලා උපාධිය හදාරන සිසුන්ට කෘෂි තාක්ෂණය වැනි විෂයන් හැදෑරීමට අවස්ථාව දීම තුළින් මෙරට සංවර්ධනයේ කොටස්කරුවන් බවට ඔවුන් පත් කර ගැනීමට හැකිවනු ඇති බවයි. මෙම ක්‍රියාවලිය පාසල් මට්ටමින් ආරම්භ කළ යුතුය. මෙරට තුළ රජයේ විශ්වවිද්‍යාල 15ක් පවතී. සෑම විශ්වවිද්‍යාලයකින්ම ලබා දෙන උපාධියේ ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වසරින් වසර විවිධ ක්‍රියාමාර්ග ගනු ලබයි. ශිෂ්‍යයෙකු තුළ පවතින හැකියාව හඳුනාගෙන ඔහු හෝ ඇය අධ්‍යාපනයට යොමු කළ යුතු බවද ඇය පැවසුවාය. අදාළියම කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාරයකකයේදී මියගිය රෝගියා කොවිඩ් ආසාදිතයෙකු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිල වශයෙන් තහවුරු කරයි. මෙම රෝගියා 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඔහු කොළයාපිටිය ඌරලිය කිතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා 14 වෙනිදා හෘද සහ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී තිබේ. එම රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මිය ගොස් ඇත. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 15 වෙනි කොවිඩ් ආසාදිත මරණයයි. මේ අතර මේ වන විට දිවයිනෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7153කි. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3494ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 3644කි. නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක පසුගිය 4 වෙනිදා සිට මේ දක්වා එම නීතිය කඩ කළ පුද්ගලයන් 759 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 110කි. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළදී නිරෝධායන ඇඳරි නීතිය කඩ කළ පුද්ගලයන් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වාහන 17ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මේ වන විට පොලිස් බල ප්‍රදේශ 49ක නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක බව හෙතෙම සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. එම දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33ක්, මීට අමතරව කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක්, එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 8ක් සහ කළුතර ප්‍රදේශයේ බේරුවල අලුත්ගම පයාගල යන පොලිස් වසම් 3 ඇතුළුව පොලිස් වසම් 49ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඇතිවී ඇති තත්ත්වය හමුවේ සංචරණය සීමා කර නිවෙස්වලට වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අජිත් රෝහණ මහතා පවසයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල තම නිවෙස්වලටම වී රැඳී සිටින්න. මේ ප්‍රදේශවලට ඇඳරි නීතිය පැනවීමට හේතු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් ඒ ප්‍රදේශ ආශ්‍රිතව හමු නිසා. එම නිසා සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් නිවසේ රැඳී සිටින ලෙස අපි ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කරමින් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් එම වාහන පොලිසිය භාරයට ගැනීමටත් ක්‍රියා කරනු ලබනවා. අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් වන්නේ සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම ඖෂධ සම්බන්ධ කාර්ය මණ්ඩල, ජලය, විදුලිය, sannivedana, බලශක්ති, ඉන්ධන, මාධ්‍ය, වරාය, ගුවන්තොටුපොළ මේ ආදී කාර්ය මණ්ඩල ඔවුන්ට තමුන්ගේ නිල හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. රාජකාරී සඳහා සහ රාජකාරියෙන් මිදුණු පසු තම ස්ථාන වෙත පැමිණීමට. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසයි. ඇගීම් මධ්‍යස්ථාන 39කදී ඇගේ මණ්ඩල 391ක සහභාගීත්වයෙන් උත්තර පත්‍ර ඇගීම සිදු කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මකයි. අපොස උසස් පෙළ විභාගයේද මේ දිනවල සාර්ථකව පැවැත්වෙන බව සනත් පූජිත මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය. අපොස උසස් පෙළ විභාගය අද දිනේ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා සුපෙනී සිටියා. ඒ වගේම හෙට දිනේ නිවාඩු දිනයක් වෙනවා සියලුම විභාග අපේක්ෂකයින්ට. සඳුදා දිනේ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය පැවැත්වීමට නියමිතයි උදේ වරුවේ. සවස් වරුවේ අංක 73 ඉංග්‍රීසි විෂය පැවැත්වීමට නියමිතයි. සාමාන්‍ය පරිදි සියලුම විභාග මධ්‍යස්ථානවල විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. මිනුවන්ගොඩ, ගම්පහ, මීගමුව සහ කැලණිය අධ්‍යාපන කලාපත් ඒත් එක්කම කුලියාපිටිය අධ්‍යාපන ප්‍රදේශයේ වගේම මතුගම අධ්‍යාපන කලාපය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දිවයිනේ සෑම විහාරස්ථානයකදීම පසුරු 6:30 සිට 7:30 දක්වා රත්න සූත්‍රය සජ්ජායනා කිරීමට සැලසුම් කර තිබේ. ලබන 30 වෙනිදා තෙක් එම වැඩසටහන ක්‍රියාත්මකයි. වැඩසටහන නාරායන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ ආරම්භුණි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඊට සහභාගී විය. දිවයිනේ සෙසු විහාරස්ථානද ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් එම මොහොතේදී එය විසුරුවා හරින්නයි ජාතික ගුවන් විදුලිය සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සියලු විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක් කරයි. දිවයිනේ විහාරස්ථාන 10කට අධික සංඛ්‍යාවක පුරා සතියක් එම රත්න සූත්‍ර සජ්ජායනාව පැවැත්වේ.
ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය, වෙළඳ සේවය සහ රජරට සේවය, රෝහණ සේවය, කඳුරට සේවය යන ප්‍රාදේශීය සේවා ඔස්සේද මෙය සජීව ලෙස විසිරුවා හැරේ. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට අද පසුරුවේ රත්න සූත්‍ර දේශනාව විසිරුවා හරිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වාලුකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය උඩවෙල කෝලිත ස්වාමින් වහන්සේ වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකේ පුරා ව්‍යාප්ත වේදී කොරෝනා වසංගත තත්ත්වයේ හේතු කොටගෙන ලාංකීය ජනතාවටත් ලෝකවාසී හැමදෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන රතන සූත්‍ර දේශනාව විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් ඒ වගේම බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු හැමදෙනාගේ සංවිධායකත්වයෙන් ඒ වගේම වර්තමාන ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු රජයේ පූර්ණ මඟ පෙන්වීම යටතේ කොළඹිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට අද සවස 6:30 සිට සජීවීව රතන සූත්‍ර දේශනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා සහ ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම්ව පවතිනවා. කොළඹිටිය වාලුකාරාමයේ ඇතුළු පංචමහා විහාරාධිපති කොට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය රත්නලාන විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මහරගම නන්දනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ පිරිත් දේශනාව අද දවසේ සිදු වෙනවා. විශේෂයෙන් අද වාලුකාරාම විහාරස්ථානයේ සිට සජීවීව මේ කටයුතු ආරම්භ කරලා ඉන්පසු හෙට දවසේ ඉන් ඉදිරියටත් බොහෝ දින දක්වා දින 7ක් තිස්සේ මේ රතන සූත්‍ර දේශනාව ලක්වාසී ඒ වගේම ලෝකවාසී හැමදෙනාටම ආශිර්වාද පිණිස දේශනා කරවාගෙන බොහෝ දින රාත්‍රියේ වාලුකාරාම විහාරස්ථානයේ සිට පසෝදා අලුයම වෙනතෙක් මේ පිරිත් දේශනාව දේශනා කිරීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඉතින් අපි මේ මොහොතේ සිහිපත් කරනවා විශේෂයෙන් ලක්වාසී හැමදෙනාටමත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව ශ්‍රවණය කිරීම සඳහා සම්බන්ධ වෙන ලෝකවාසී හැමදෙනාටමත් මේ රතන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් එදා විශාලා මහා නුවර ඇති වුණු තුම්බිය දුරු කිරීම සඳහා දේශනා කරන්නට යෙදුණු ඒ බුද්ධ භාෂිතය ශ්‍රවණය කරන්නට හැමදෙනාටම කාර්මිකව මේ මොහොතේ අපි සිහිපත් කර සිටිනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මූලිකත්වයෙන් සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙය සංවිධානය කරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලද ඊට සහයෝගය ලබා දෙයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහිවීමෙන් ජාතික ගුවන් විදුලියේ පූර්ණ අනුග්‍රහය ඇතිව රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහන යටතේ අද දිනේ කොළඹ වාලුකාරාම විහාරස්ථානයේදී කොල්ලුපිටියේ විශේෂයෙන්ම අතිගරු මහරගම නන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් සවස් 6:30ට රතන සූත්‍රය සජ්ජායනා කිරීම ආරම්භ කරනවා. ඊට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කාර්යාල 13ම විශේෂයෙන්ම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල මෙහිවීමෙන් ඒ වගේ සංවිධානාත්මක සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මේ වෙනකොට යම්කිසි විදිහකට COVID-19 තත්ත්වය වළපාලා තියෙනවා. අපිට ලොකු ශාන්තියක් සිද්ධ වුණා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ලංකා බැංකුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයද මේ සඳහා අනුග්‍රහය ලබා දෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා ජනජීවිතයට බලපා ඇති අනිකුත් අර්බුද සමනය කිරීම සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම රතන සූත්‍ර සජ්ජායනාව පැවැත්වේ. සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කතරගම පුදබිමේදී සදහැවතුන්ට පුද පූජා පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබේ. කිරිවෙහෙරට හා මහදේවාලයට සදහැවතුන්ට පැමිණීමට නොහැකි බවට පැතිර යන කටකතා සත්‍යයෙන් තොර බව කතරගම පොලිස් ස්ථානාධිපති උපුල් ලියනගමගේ මහතා පවසයි. කතරගම මහදේවාලයේ ඉදිරිපිට පිහිටි ශ්‍රී අභිනවාරාමේ බුදුමැදුර විෂ්ණු කතරගම දේවාල සදහැවතුන් වෙනුවෙන් දවස පුරා විවෘතව තැබෙන බව විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම ශ්‍රී සරණතිස්ස නායක ස්වාමින් වහන්සේ සඳහන් කරති. කතරගම නවනගරේ සියලු කඩසාප්පුද විවෘතව පවතී. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවෙනට පැමිණ තිබේ.
ඇමරිකානු හමුදා නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් පසුගිය 21 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා එම පිරිස මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ප්‍රත්ති හඬ. අවධානය පිණිසයි. නියාගම ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු වන නියාගම ගුරුවල මාර්ගයේ කොටසක් කොන්ක්‍රීට් කිරීමෙන් පසු ඉතිරි වී කොටසේ ජලය පිරීම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි ජනතාව පවසති. එම මාර්ග කොටසද කොන්ක්‍රීට් අතුරා සකස් කර දෙන ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. ආර්ය කිරි ගුවන් සවාරි. උඩුගුවනේ සැරිසරන්න ආර්ය කිරි රස බලන්න. ආර්ය කිරි පැකට්ටුවේ ඇති නිල් පාට ලාංඡනයේ කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන්. ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති. සුඩානිය සහ ඊශ්‍රායලය අතර සම්බන්ධතා යථා තත්ත්වයට පත් කර ගැනීමට දෙරට එකඟතාවකට පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සඳහන් කරයි. දවල මන්දිරය එම සාමගි විසුම ඊයේ නිවේදනය කළේය. රටවල් තුන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය සහ සුඩානිය ඉදිරියේදී කෘෂි ආර්ථික සහ ගුවන් ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට සූදානම් බවයි. මෙම සතිය මුලදී ත්‍රස්තවාදයට අනුග්‍රාහකත්වය දක්වන ලැයිස්තුවෙන් සුඩානයේ ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගනු ලැබූ තීරණය ට්‍රම්ප් මහතා එරට කොංග්‍රසයට දැනුම් දුන්නේය. ඇමරිකාව මීට පෙර ඊශ්‍රායලය සහ තවත් අරාබි රටවල් දෙකක් වන එක්සත් අරාබි එමිරාජය සහ බහරේනය අතර සාමගි විසුමක් සඳහා මැදිහත් විය. එක්සත් රාජධානයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළයයි. එරට දිනකට වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 35,000කට වැඩි වී ඇතැයි ගණන් බලා තිබේ. ඉකුත් සතිවලදී තරුණ තරුණියන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළ ගොස් ඇත. නාසා ආයතනය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 330ක් දුරින් පිහිටි ග්‍රාහකයක මතුපිට පාෂාණ සහ දූවිලි එකතු කරගෙන ඇති බව තහවුරු කර තිබේ. බෙනු නැමැති එම ග්‍රාහකය වෙත නාසා ආයතනය යවූ ඔසිරිස් රෙක්ස් යානය මගින් ඉකුත් අඟහරුවාදා මෙලෙස පාෂාණ සහ දූවිලි ලබාගෙන ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ. අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙමෙයි. බලංගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කූරගල සහ හුණුගල් පොකුණ මුල් කරගෙන සංචාරක කලාපයක් ඉදිකරමින් බලංගොඩ නගරය දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා පවසයි. වලේබොඩ ප්‍රදේශයේද එම සංචාරක කලාපයට සම්බන්ධ කර ගැනේ. බලංගොඩ ප්‍රාදේශීය සභාවේ ඔක්තෝබර් මාස රැස්වීම පසුගිය 22 වෙනිදා සභාපති සුනිල් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වින. එහිදී සභාපතිවරයා ක්‍රියාත්මක කළ ජනදිරිය වැඩසටහන නිසා බල ප්‍රදේශයේ මාර්ග වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය වූ බවට මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු සභාපතිවරයාගේ දැක්ම අගය කරමින් කතා කළහ. එහිදී ඉදිරිපත් වූ 2021 අයවැයද ඒකමතිකව සම්මත විය. ගෙදරක වැඩිපුර කාමරයක් හදන්නේ ගෙදර අයටම නෙවෙයි. වාහනයක් ගන්නකොට කට්ටියක් එක්ක යන්න පුළුවන්ද කියලායි තාත්තලා හිතන්නේ. උදේ බත් එක බඳිනකොටත් අම්මලා අනිවාර්යෙන් අහනවා අද කී දෙනෙක් විතර ඉන්නේද පුතේ? අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි.
ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. දැන් අලුත් ඇසුරුමකින් මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. ග්‍රාමීය මට්ටමේ පාපන්දු ක්‍රීඩාව සඳහා උනන්දු කරවීමේ අරමුණින් සංවිධානය කළ පාපන්දු පුහුණු කඳවුරක් කාතන්කොඩිහිදී පසුගියදා සාර්ථකව අවසන් විය. ආසියානු පාපන්දු සම්මේලනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එය ක්‍රියාවට නැංවිය. මෙම තෙදින පුහුණු කඳවුර කාතන්කොඩි පාපන්දු ලීගේ ඉල්ලීමකට අනුව පැවැත්වින. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොල්කතා නයිට් රයිඩර්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරඟය අබුඩාබිහිදී අද පස්වරුවේ පැවැත්වේ. මේ තරඟාවලියේ 42 වන තරඟයයි. තරඟාවලියේ කිංස් 11 පංජාබ් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර තරඟය අද රාත්‍රියේ ඩුබායිහිදී පැවැත්වේ. මේ තරඟාවලියේ 43 වන තරඟයයි. ඉස්කෝලේ හදපු පාත්තියේ වම්බටු ටිකරයි ගලවන් ගිහින් තක්කාලි ඉතිරි. මුරමාම ඉඳලත් නැහැ. අඩිපාරාල් වල හැටියට එක්කෙනා ඇවිත් තියෙනවා. එහෙනම් තක්කාලි ටික අද රැට. කට්ටියම ටිකිරි මාරි කාලියමු. අපි අද රැට නේ පාඹයෝ මරු තක්කලි. මෙන්න පොඹයෝ ඇවිදිනවා. මුරමාමේ ලයිට් දාන්න. හොරා අතේ. කොහොමද අපේ ළමයිගේ මංචි ටිකිරි මාරි. කොහොමද ටිකිරි මොලේ? ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවෙන්. මාලදිවයින නේපාලයේ සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුව අධ්‍යක්ෂ පාරිස් හවාඩ් සර්වෝස් මහතා සහ ශ්‍රී ලංකාව සඳහා වන කළමනාකාරිණී වියෝ කණ්ඩා මහත්මිය මහ බැංකුව අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා හමුවහ. දෙපාර්ශවයටම වැදගත් වන කරුණු ගණනාවක් ඔවුහු සාකච්ඡා කළහ. එහිදී මහ බැංකුව අධිපතිවරයා නැගියන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල විශේෂයෙන් නිෂ්පාදන සහ නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමටත් එමගින් එම රටවල ආර්ථික ස්ථායීතාව සහ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට බහුපාර්ශවීය මූල්‍ය ආයතන ලබා දෙන සහාය පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව්වල මෙරිදිය මත්ස්‍යධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මෙරිදිය මත්ස්‍ය පැටවුන් වැව් වෙත මුදා හැරීමේ ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වෙයි. දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමටද නියමිතයි. රාජ්‍ය අමාත්‍යවරුන් වෙන රොෂාන් රණසිංහ සහ කාංචන විජේසේකර යන මහත්වරුන් ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කළහ. එම අවස්ථාවට අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. දැන් කාලගුණ වාර්තාව. නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් වවුනියා දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් අවස්ථාවල තාවකාලික තද සුළංද ඇතිවෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, ගාල්ල, මාතර සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. විධායකයේ සහ රාජ්‍ය සේවයේ ශක්තිමත් කර
වැඩ කරන රටක් නිර්මාණය කිරීම 20 වෙනි සංශෝධනයේ ප්‍රමුඛ අරමුණ බව අධිකරණ ඇමතිවරයා පවසයි. කොවිඩ් ආසාදිත 15 වෙනි මරණය මෙරටින් අද වාර්තා විය. දිවෙනින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7153 දක්වා ඉහළට. ආපසු උසස් පෙළ විභාගය මේ දිනවල සාර්ථකව පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවෙනට. ජාතික ගුවන් විදුලියේ මූලිකත්වයෙන් දිවෙනේ විහාරස්ථාන 10ක පුරා සතියක් රත්න සූත්‍රය සජ්ජායනා කෙරේ. අද පසුරුවේ පරිදේශනය කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. සුඩානයේ සහ ඊශ්‍රායලය අතර සම්බන්ධතා යථා තත්ත්වයට. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.